අවසරයි අපේ කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ ශාලාවේ ඉන්නේ මිශ්‍ර කණ්ඩායමක් අපි නේවාසිකව සූදානම් කෙරුවේ වැඩමුළු සංවිධායකයන් සහ සතිපාසල අනුග්‍රාහකයන් සඳහා වැඩමුළුවක්. ඉතින් ඒ කට්ටිය ඔක්කොම දන්න කට්ටිය කියලා මං හිතන්නේ. ඉතින් මං දන්නේ අතරම දන්න කට්ටිය නැද්ද කට්ටිය දන්නේ නැහැ. නමුත් ඒක සංවිධානයේ තිබුණේ දැන් සතිය දන්න සතිය උගන්වන අය සඳහා. එහෙම නැත්නම් සති කඳවුරක් මෙහෙවන්නන් සඳහා. එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ආපු කට්ටිය නිස්සන්නවනේවත් දන්නේ නැහැ. ධම්මජීව හමුරු කියන්නේ කවුද දන්නෙත් නැහැ. සතිය කියන එක දන්නෙත් නැහැ. ඉස්ලාම් වතාවට අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දෙගොල්ලක් එකතු කරගෙන අපි කරන ධර්ම සාකච්ඡාවක්. නැත්නම් කමඨහං සුද්ධ කිරීමක්. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. ඒ නිසා මම කැමැති දැනගන්න දැන් මේටි ඉස්සෙල්ලා මේ වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සම්බන්ධ වෙලා ඒ ගැන හඳුන්වා දීමක් හැඳින්වීමක් තියෙන කට්ටිය අත උසම බලන්න. උඩට දාන්න ඕන අත. ඔය හුඟ ගානක් කිනේ නැති අය. ඒ කියන්නේ අපේ 40මුත් ඇවිල්ලා තියෙන ඉස්ලාම් වතාවට ආපු අය. ඒක නෙවෙයි විය යුත්තේ. විය යුත්තේ අපේ රිට්‍රීට් ඕගනයිසර්ස්ලා. ඒ වගේම දැන්ට සතිපාසල මෙහෙවපු කට්ටිය. කියන්නේ ඒගොල්ලෝ දන්න කට්ටිය. ඉතින් නැති කට්ටිය හිටියයි කියලා අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. පමා නැහැ. අපි ඒකත් කරමු. ඉතින් අපි ඒ නිසා මම හඳුන්වා දීමක් කරනවා. විශේෂයෙන්ම ඔය දෙපාර්තමේන්තුවෙන් ආපිසත් ආදී ඉස්ලාම් මේ වගේ වැඩක් කරනකොට සම්බන්ධ වෙන පිරිසටත්. ඉතින් මේකට අපි කියන්නේ සාකච්ඡානුග්‍රහිතයි කියලා. ධර්ම සාකච්ඡා. අපි භාවනා කරපු ටික අපි කමඨාන් සුද්ධ කිරීමක් කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි කියන්නේ මේකට සිංහල බෙහෙතේ වේදකමේදී සිංහල බෙහෙත් බිව්වට පස්සේ අපි ගුණාගුණ කියන්න ඕන වේදාට ඊට පස්සේ තමයි දෙවෙනි බෙහෙත් තුන්ඩුව ලියන්නේ. මේ ගුණාගුණ කියන අවස්ථාව. ඉතින් ඒක අපිට දැනගන්න පුළුවන් අපි දීප උපදේශ පිළි අරගන්නතද තේරුණාද ඒ ක්‍රියාවත් කරන්න අඩු ගානේ සුළු වේලාවක්වත් හම්බුණාද එතකොට ඒ ක්‍රියාවත් කෙරුවට පස්සේ මට මොකද්ද වෙච්චි සෙත මට මොකද්ද වෙච්ච දේ කියන එකයි තියෙන්නේ. ඉතින් ඒක තාම කුඩාවටම පුංචි කරලා ඒ බුරුමේ පඬිස්වාංශ කියනවා තමයි භාවනාවක් පැයක් හරි සක්මනක් පැයක් හරි කෙරුවා නම් අරමුණ මොකද්ද? මම මේ එල්ල කෙරුවේ හිත අතවල් තැන්න කියලා අරමුණ දන්නවාද? ඊට පස්සේ අරමුණ විශේෂ දෙහිමේ දුවන හිත මට මේ අවශ්‍ය අරමුණට යොමු කරවීම සඳහා මගේ ප්‍රයත්නය. මානසිකාර්ය කියලා එකට කියන්නේ. එහෙම නැත්නම් මුලිච්ච වෙනවා කියලා. මූණට මූණ දැමීම සඳහා මම මොකද්ද කරේ? ඉතින් මේ මූණියට මූණ දැම්මනම් හරි ගියා නම් මොනවද දැක්කේ? මොනවද අත්විඳේ? ඒසා කාරණා තුනක් අපි මෙතෙන්දී අවශ්‍යයි. ඒක අපි ලිඛිතව තියෙනවා, කියලා දීලා වීඩියෝ තියෙනවා, ඔඩියෝ තියෙනවා. නමුත් අර කට්ටිය කාපම අපි ඉස්සලම් පටන් ගන්න දවසේ ටිකක් ඔක් කියලා දීලා යනවා. මොකද ඒකට අදාළ නැති දේවල් අහන්න එපා. තමන් කර භාවනාවට හෝ ලැබිච්ච උපදේශ වලින් පිට දේවල් අහන්න ගියොත් අපේ සභාවෙත් විවිධ කට්ටිය ඉන්නවා. සභාව නොමග යනවා. එතකොට මම දෝෂෙට වැටෙනවා අනවශ්‍ය ප්‍රශ්න අහුවොත්. ඒ නිසා මෙතන හිටපු ඔක්කොටම සභාවේ ඉන්න ඔක්කොටම දැන් වාඩි වෙලා නැත්නම් ඇවිදිනකොට නැත්නම් සක්මන් කරනකොට නැත්නම් එදිනදා වැඩ කරනකොට සතිය පිහිටීම පිළිබඳ මූලික උපදෙස් ලැබිලා තියෙනවද ලැබිච්ච නැති කවුරු හරි ඉන්නවද මෙතන? මූලිකම උපදෙස් ලැබිච්ච නැති අය කවුරු හරි ඉන්නවද? නැහැ. ඒ ගැන මම සන්තෝෂ වෙනවා නිස්සාරණේ පැත්තේ. නිතරම තියෙනවා අපි ගාව. අපි අද මේ විමුක්ති ස්වාමීන් වහන්සේ උදේ මම හිතන්නේ අලුතෙන් ආපයට කතා කරලා තියෙනවා. මේ අයට අපි හදපු වීඩියෝ පැටි ඔඩියෝ පැටි තියෙනවා. ඕන වෙලාවක බලන්න පුළුවන්. ඒ නිසා මූලික උපදෙස් තියෙනවා. ඒ අනුව කරන්න හම්බෙන හැංගීමේ මම මේ කතා කරන්නේ. ඒ ටික කරන්න වෙලාව හම්බෙලා තියෙනවා. ඉතින් දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේ කරනකොට මට ඇති වෙච්ච අත්දැකීම් එහෙම නැත්නම් මට කියන්න තියෙන දේවල් ටික තමයි අපි සාකච්ඡාවට යන්නේ. ඉතින් මම මේ මතක් කරන්නේ අර විවිධ පැති වලින් ආපු විවිධ මතිමතාන්තර තියෙන පිරිසක් එක ට්‍රැක් එකට දාගන්න ඕන නිසායි. ඉතින් මේ හඳුනා දීමෙන් පස්සේ අපි යනවා එහෙනම් දැන්ට ඉදිරිපත් කරපු ලිඛිත ප්‍රශ්න වලට ඉඩ තිබුණොත් කාට හරි ඉවරනාට පස්සේ ඕනනම් සභාවට කතා කරන්න පුළුවන්. අපි බලමු ඉස්සෙල්ලා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා. අවසරයි ස්වාමින් වහන්සේ නේවාසික වැඩසටහනෙන් ප්‍රශ්න 4යි ලැබිලා තියෙන්නේ.
මේකට සමගාමීව 19 වෙනි දුරස්ත භාවනා වැඩසටහන පැවැත්වෙනවා. ඒකිනුත් ප්‍රශ්න 4ක් තියෙනවා කියලා දන්නලා තියෙනවා. ඊට අමතරව දවස ගානේ එන මේ ගුරුවරුන්ගෙන් ප්‍රශ්න 23ක් තියෙනවා. ඒ කියන්නේ අපිට අද ඉවර කරන්න බෑ. ඒ ඉතර ගානක් කරනකොට දවස් ඉවර කරන්න බෑනේ. ඒ නිසා අපි අර ප්‍රශ්න 4 අරගමු. ඒ ගුරු පුහුණු නැත්තම් අපි කියන සංවර්ධනලාරි වශයෙන් එන අයගෙන් කීපයක් ඉදිරිපත් කරමු වෙලාව හැටියට. ඒකට අපිට සභාවෙන් ප්‍රශ්න අහන්න වෙලාවක් වෙන්නේ නැහැ. මුලින් ඒ ඉලක්කම් කියප එකට පිසිද්ධ වේවා කියලා කියනවා. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් කරන විට මස්කෙන්ඩ ප්‍රදේශය ඊතා තද බව හැඟේ. ටිකකින් එය ඉවත් වෙයි. සැහැල්ලු ගතියක්ද දැනේ. නිතරම සිත වෙනතකට දුවයි. නමුදු මා මෙතන යන සිටිවිල්ලෙන් සක්මනට යොමු වෙයි. පර්යංක භාවනාව පර්යංකය සඳහා වාඩි වී ටිකකින් සිත එක්තැන් කර ගැනීම ඊතා අපහසුය. එහෙත් මා සිටින්නේ මෙතන යන අදහස සිතටගෙන නැවත ආස්වාස ප්‍රස්වාස යට හිත යොමු කරයි. ස්වාමින් වහන්සේ දිගටම භාවනාව කිරීමට ඊතා කැමැතිය. ඉදිරි ගමනට උපදේශක් දුන මැනවි. ඔය ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි, මම හිටගෙන නෙවෙයි, මම නිදාගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවනේ 100%ක්ම ලකුණු හම්බ වෙනවා. ඉඳගෙන ඉන්නකොට මම ඇවිදිනව නෙවෙයි, හිටගෙන නෙවෙයි, ඉඳගෙන නෙවෙයි කියලා දන්න ලකුණු 100%ක්ම ලැබෙනවා. ඉතින් ඒක තියෙනවා නම් ඉතින් භාවනාව ඒ කියන්නේ බැසගත්තා. භාවනාවට ප්‍රවිෂ්ටේ හරි. ඉතින් ඒකේ තව විස්තර තමයි ඇවිදිනකොට බිම වදින්නේ කකුලද මොනවද වැටෙන්නේ පොළව ගල් සහිත බොරළු සහිත එකක්ද වැලි සහිත එකක්ද ලනුපැදුරක්ද ආන්නේ ටික විස්තර කියන්න පුළුවන්. ඇවිදින එක ඇතුලේ තව තොරතුරු ටිකක් දාන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොටත් මම ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තට පස්සේ වදින්නේ කකුල් දෙක නෙවෙයිනේ පතුල් දෙක නෙවෙයිනේ. මෙන්න මේ කොටස් තමයි පොළවේ වදින්නේ. එහෙනම් තමයි ඇඳුම හුස්මත් එක්ක පිම්බීම හැකිලිම සිද්ධ වෙනවා. නැත්නම් මේ හුස්ම ගන්න එක තියෙන ඒ ඔක්කොම අතිරේක ලකුණු. ඔක්කොම සවිස්තර ලකුණු. ඒකත් ඒ බව දන්නවනම් භාවනා හරි කියලා හිතා ගන්න. හිතාන බලන කොච්චර වෙලාවක් මම දැන් මෙතන ඇවිදිනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවාද කියන එක දන්නවද කියලා. ඉතින් ඒ වුණාට හැබැයි ඒක දන්නේ කොහොමද කියලා කියන්නේ. මම ඇවිදින බව දන්නේ මොකෙන්ද? මම ඉඳගෙන ඉන්න බව දන්නේ මොකෙන්ද? ඒ මං හිතනවා මේ මං අන්තිමට කියව එක තේරෙන්නේ නැහැ කාටවත්. ඒක තේරෙන්නේ ඉඳගෙන ඉනකොට හුස්ම වැටීමෙන්, ඉඳගෙන ඉන්න හැපෙන තැන වැටීමෙන්, පිම්බීම හැකිලිම වැටීමෙන් කියලා පොඩි උපමාන තුනක් දෙනවා. ඇවිදින බව දැනගන්නේ මේ වමෙන් දකුණට බර මාරු වෙනවා. මේ වම මේ දකුණ කිව්වහම අර මම දැන් මෙතන ඇවිදිනවා කියන එකට සාක්ෂියක් විතරයි. අන්නේ ටික ඉදිරිපත් කරන්න. එතකොට අපිට පියවරක් ඉදිරියට යන්න පුළුවන්. දෙවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා මෙතෙක් දවසක් සිදු කළද මාහට පාදයකට නොදැනිනි. නමුත් ඊයේ සිට එය දැන් හොඳින් දැනේ. පර්යංක භාවනාව මා ඊයේ දවසේ කරන විට මාහට තද නිල් පාට එළියක් දැක ගැනීමට හැකිවිය. එය ක්‍රමෙන් අඩු වීගෙන ගියේය. එසේ දෙපාරක් තුන් පාරක් විතර මට පෙනුනි. මාගේ සිතට ඒ මොහොතේ රාග සිතිවිල්ලක් ඇතිවිය. ආලෝකය නොපෙනී ගියේය. පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය ඉඳගෙන ඉඳද්දී මොකේටද හිත යෙදුවේ කියන එක ලියවිලා නැහැ. ඒ ආලෝකය මතුවීම අර බලබල හිටපු අරමුණට වාසිදායක වුණාද නැත්නම් ඒක කරදරයක් වුණාද? කරදරයක් වුණා නම් අපි පිළිගන්නවා සතියට බාධායි අවශ්‍ය නැහැ. ඒ ඒකාවට මට කරදරයක් නැත්නම් කමක් නැහැ. ඒකට හිත සන්තෝෂව ඉදිරියට ගියනම් තවත් හොඳයි. ඒ නිසා මේ මතුවෙන ආලෝකයක් වේවා අන්ධකාරයක් වේවා උණුසුමක් සිසිලසක් වේවා කරගෙන ගිය වැඩේට අස්සසිල්ලක්ද මේක අරියාදුවක්ද කියලා බලන්න. දැන් මේකේ රාග හිතවිල්ලක් ගැන කිව්වට ඒක මේකට අදාළ එකක් නෙවෙයි. ඒ ආවත් රාග හිතවිල්ලක් ආවත් මම හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. අන්නේ වගේ මේ මොන දේ ඇවිල්ලා අපිට හොල්මන් කෙරුවත් අර කරගෙන යන වැඩේට තියෙන අරියාදු හෝ අස්සසිල්ල දෙක තේරුම් ගන්නකම් මගේ යුතුයකම ඉෂ්ට වෙලා නැහැ. මම එතකම්ම කියලා දෙනවා කරගෙන යන වැඩේට අතරමඟදී හම්බෙන දේවල් අවුල් පාසයක් වෙනවද එහෙම නැත්නම් වාසිදායක දෙයක් වෙනවද කියලා. ඉතින් මේක කියන්නේ කාට ඉතර අවුල් පාසයක් වෙච්ච බව පේන්න නැහැ. දිගට කරන්න අනිත් දවසේ බලන්න අතරමඟදී ගොඩාක් දේවල් හම්බ වෙනවා.
ඒ හම්බෙන කොයි එකෙන් මට සතියට උදව්වක් මූල කර්මස්ථානට උදව්වක් තිද්ද වෙනවද? සක්මණේ පරියන්කේ කියලා ලියගෙන යන්න කරගෙන යන්න ඔය කෙනාට ඉදිරියට යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සතිය පර්යංකයට ඉඳගෙන කයට හිත ගන්නා විටම කිසියම් රිද්මයකට සිදුවන කයේ පැද්දීමක් දැනේ. ටික වේලාවකින් ඒද නොදැනී යයි. ටික වේලාවකින් නැවත හෙමින් පැද්දීම දැනී නොදෙනී යයි. මෙය නිතර සිදුවේ. ඇතැම් විට මෙම පැද්දීම කැරකැවීමක් ලෙසද දැනී නොදෙනී යයි. පර්යංකේ නොසිටින ඇතැම් වේලාවටද කයට හිතගත් විට මේ ක්‍රියාවලිය සිදුවේ. ක්‍රියාවලියක් ලෙස පමණි දැනෙන්නේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේකේ මූල කර්මස්ථානේ කියලා ලියලවත් නැහැ. මේ පැද්දිල්ලක් නැලවිල්ලක් තමයි තියෙන්නේ. ඒක උනත් මූල කර්මස්ථානේ වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අපි මේ ලියන්නේ අහවල් ප්‍රශ්නෙට උත්තර නැත්නම් මං ගත්තේ අසයින්මන්ට් එක මේකයි කියලා නැහැ. කොයිදෝ යන පැද්දකුයි කැල්ල මේ නැලවිල්ලකුයි පැද්දිල්ලකුයි ගැන කතා කරනවා. භාවනා නොකරන වෙලාවෙත් ඒක එනවයි කියනවා. ඒ නිසා මේක පැමිණීම මගේ වැඩපිළිවෙලට වාසිතදායති කියන්නේ වැඩපිළිවෙල ලියලා නැහැ. ඒක නිසා ලකුණු දෙන්න විදියක් නැහැ. මූල කර්මත්තරක සාධාරණ නැහැ නේකනේ. ඔය ඒ නම නම් තියනවලු. නම තිබුණාට ඒ ගැන වචනයක්වත් ලියලා නැහැ. ඒ තරම්ම කෙලෙස් වලට කැමැති, ඒ තරම්ම මූල කර්මත්තන්ට අකමැති, ඒ තරම්ම සතියට අකමැති කෙනෙක්. Taman කතා කරන වචන හැම එකකම චරිත පේනවා. කතා කරන්න තමන්ගේ මූල කර්මස්ථානය ගැන. ඒක තියෙද්දි වෙන කෙනෙක් ගන්නවට මම හුඟක් වෙලාට කියන්නේ බැඳපු ගෑණි ඉඳද්දි අල්ලපු ගෙදර ගෑණි බලන එක. ඒ හැම පිරිමියාම කරනවා. දීගේ කැඩෙනවනේ අප්පා. බැඳපු ගෑණි ඉඳද්දි මේ අල්ලපු ගෙදර ගෑණි ගැන යා කැරකෙනවා, යා නැලවෙනවා, වැද්දෙනවා. අනම්මන කියන්නේ ගියාම. හිතනත් ගෙදර ගෑණික දන්නේ නැහැ කියලා. දන්නවා. ඒක මං ඉතින් බැඳලා නැති උනට මං දන්නවා. ඉතින් ඒ නිසා කරුණා කරලා බැඳනනම් ගෑණිට කියන්න මං අල්ලපු ගෙදර ගෑණි දිහා බැලුවා. එයා පැද්දෙනවා, නැලවෙනවා, වරකම කැරකෙනවා, ඉහළ පහළ යනවා. ඒකට ගෑණි එයාට කරන්න ඕන ටික කරයි. ගෙදර ගෑණි ඉඳද්දි අනිත් ඒවා ගැන කතා කරන්න ගියාම ඉතින් වැඩි හිටිය නිසා මං හිතනවා මං සබාව නම කරිනව නෙවෙයි කියලා. ඔය උදාහරණෙ විතරමයි තේරෙන්නේ. මම මේ ජාත්‍යන්තර උදාහරණයක් ගෙනත් දුන්නේ. ඕක කිව්වොත් තේරෙන වෙන්න මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. පළවෙනි ප්‍රශ්නේ විදර්ශනා භාවනාව හොඳින් වැඩෙන යෝගාවචරයෙකුට නැවත සතර කමඨහන් වඩා සමාධියක් ඇති කර ගත යුතුයමද? ආලෝකයක් දැකීමට සමත භාවනාව වශියක් වෙනතුරු වැඩි යුතුයද? කරුණාවෙන් පහදා දෙන්න. දෙවන ප්‍රශ්නය මේකෙදි උත්තර දෙන්න විදියක් නැහැ. මේ එකක්වත් අපි මූල කර්මස්ථාන වල දීලා නැහැ. අපේ මූලික කමදාන උපදේශයේ ওই පලාතකට යන්න දෙයක් කියලා නැහැ. මොකද්ද මූල කර්මස්ථානේ වැඩුවද නැද්ද? මොකද උනේ කියන එක විතරයි මට ඇහෙන්නේ. මේ ප්‍රශ්න වලට ගන්න ගියොත් ඉතින් කිලෝරක්ම නැහැ. ඉස්ලාම දාව සාමාන්‍ය ප්‍රශ්න දෙයක් ඇහෙනවා. අපි යනවා දෙවෙනි කොටසට. දෙවෙනි ප්‍රශ්නය දස්සනේන පහතබ්බා යන දහම් පදයක් කරුණාවෙන් පහදා දෙන්න. ඔය ඒකට අපි කියපු බණ යොමු කරවන්න පුළුවන්. මම හිතන්නේ ධර්මදේශනාද මොකක් වෙයිද දන්නේ නැහැ. ඒකට ඇත්තටම ගොඩාක් අපි කතා කරලා තියෙනවා. මේ කෙනා භාවනා කරපු කෙනෙක් නෙවෙයි. මේ හැවිලගේ වැඩක් ගත්ත කෙනෙක් නෙවෙයි. මූලික උපදේශ ටිකවත් ලැබිලා නැහැ. මූලික උපදේශ ගැන සඳහනක්වත්ම නැහැ. ඉතින් සබාවම යොමු කරනවා. සබාවම නොම ගරිනවා. මේ කොහෙදෝ යන වල්පල් දාලා. මේ වල්පල් නෙවෙයි. හැබැයි අපිට අදාළ නැති නිසා මගේ යුතුයකම තමයි සාකච්ඡාව යන්න ඕනේ මූල කර්මස්ථානට සාපේක්ෂව. ඒ නිසා කවුරු හරි උනන්දු නම් ඒ ලියපෙකන ශහාන්ට කතා කරොත් ශහාන් හොයලා දෙයි. ඒක සම්බන්ධ කීවිච්ච බණ. නිවාසික වැඩසටහනේ ලැබිච්ච ප්‍රශ්න හතරේ අවසන් ස්වාමින් වහන්සේ අපි ඊළඟට දුරස්ත භාවනා වැඩසටහනේ ප්‍රශ්න හතර මල්කාන්ති තමයි හිටියේ. නමුත් දැන් එයාට ඉලෙක්ට්‍රිසිටි පේලි එකක් කියලා ගිම්මහනිට කියන්නම් ඒ ප්‍රශ්න ටික කියන්නේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට සිංහල ප්‍රශ්න දෙකකුත් ඉංග්‍රීසි ප්‍රශ්න දෙකකුත් ලැබිලා තියෙනවා. මුලින්ම ඉංග්‍රීසි ප්‍රශ්න දෙක ඉදිරිපත් කරන්න. Question number 1. Teruvan Saranai. Walking meditation. Hear the bang when the soul is kept on the ground. Further vibration and sound waves were traversing up to the back of the ear lobe. Even the front mouth hits the ground with a different sound and
a different vibration with a different wavelength, and it travels up to the earlobe area with a different intensity. Sometimes these sound waves traverse along the body and it ends up at the top of the head. One after the other, there are 5 wavelengths created when walking. The soul, of course. The noise also could be heard. The air pocket pressing on the wakaya, thus a vibration along the body. The front mount, again the dip between the front mount and the toes, and the subtlest press of the foot is the toes touching ground. When the concentration was on these different intensity of the vibration, which was changing rapidly, there was a need to stretch the body and relax. So while walking it was done, and the need to erect the neck and to relax the neck muscles arose. Finished walking and sat to write the report and felt a lightness in the mind coupled with the serenity and happiness. Sitting meditation, settled in a paryanka with a lot of enthusiasm, could feel the clear sensation of the airflow rubbing on the side of a nostril, and mind was on it, and from time to time mind knowledge outside thoughts as a by the side object, but didn't stop at them, just knowledge them. A clear sensation of an upward and downward movement on the abdomen was also noticed as well. As time passed by, the mind was on fully blown with Takka Vichara and more on Prapancha and sleepiness, and the mind was peeping into the action of being mindful or Anapanasati from time to time. So the Anapanasati or breathing was secondary to the wave of Prapancha, the struggle to be quite regimental on the breathing exercise, but was not successful. Much merit to you, Swamin Wahansa. Both in sitting and walking, you can feel the primary object and you can feel you are not in the primary object. As far as you know, I am in the primary object, I am not in the primary object, you are safe enough. For example, in the leg, you can see the arch area where the air come and circulate. So usually it's a very, very sensitive thing and reported very well. And sitting also, whenever the proliferation, prapancha happens, you know it is a prapancha. As far as you know, there is no danger. Don't pre-judgmental, don't have preconceived idea, just continue with the choiceless awareness, with the non-judgmental idea, then all the information are under your very nose. They are valid information. Keep on the track. Keep on maintain the journal. Or I would say, keep the bookkeeping. Continue the bookkeeping. You will come to know a lot of information. Please continue. Second question. Dear Venerable Bhante, I have been practicing sitting meditation and maintaining mindfulness in daily activities for many years, but started walking meditation only recently after listening to your talk and instructions. I have started enjoying walking meditation as I notice a significant difference between the two sides of my body. As a result, even during daily activities, I notice the two sides of the body as separate entities. Earlier, when I was resting, my background awareness rested on breath and subtle bodily sensations, but now it has become more active and gross. It feels like my primary resting object of meditation has moved from breath awareness to more activity bodily awareness. But a lot of the time, I also notice that with both types, there is some from acceptance and peace underneath every experience, which feels pleasant. What is your recommendation at this stage? What can I do now to identify the subtle manipulations of Vijnana? Thank you. May we all come to the supreme realization in this every life. Daika Chandima.
Yeah, when you are sitting, it is like a lab experimenting. When you are doing walking, it is like a field experiment. So it is exposed to the normal ambient temperature, air and kind of thing. So situation is different. So therefore, whenever you do walking meditation, your mind is very versatile. It is very diversified. So subtle manipulation, you comes to know. See how much you can see them without a reaction. How much you can see them without judgment, without commentaries. Just let it happen. That is the way your emotional literacy, emotional intelligence develops. So don't react with them, don't judge them. Just let them come in, and more they come, you will understand who am I, you will understand the atmosphere. So you have to continue with open-minded. මීළඟට ඉංග්‍රීසි සිංහල ප්‍රශ්න දෙක ස්වාමීන් වහන්සේ. තුන්වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ. සතිමත් ඇවිදීම. සතිමත් ඇවිදීමට නිවස ඉදිරියේ ඇති පාර තෝරා ගතිමි. වම දකුණ ලෙස පාද මාරුවෙන් මාරුවට තබමින් සතිමත්ව ඇවිද්දෙමි. පසුව මෙනෙහි කිරීමකින් තොරව පාද වෙත සිත යොමු කර ඇවිදගෙන ගියමි. දැන් එකම රිද්මයකට කය ඉදිරියට ඇදෙන ආකාරය දුටුවෙමි. ගමන වේගවත් නැත. මුලදී කකුල් දෙකේ සංදි නැමෙන විට වේදනාවක් දැනෙන්නට විය. ගමනේ සිත පිහිටුවා ගැනීම නිසා වේදනාව පහව ගොස්ය. කෙටි දුරක් වෙත net රඳවා ඇවිද ගියත් සෑම නිවසක ඉදිරිපස කාර් දෙකක් හෝ තුන බැගින් ගාල් කර ඇති බව පෙනේ. ඒ දැකීමක් පමණක්ම බව මෙනෙහි කෙරුවෙමි. ගෙවල් වල සිටින විවිධ ජාතීන් පිළිබඳ ජනපද විතක්ක සිතට ආවත් විතක්ක සඳහා සිතට අවකාශ නොතැබීමි. කාලය විනාඩි 30යි. සතිමත් පර්යංකය. ආනාපාන සතිය වැඩිම අවුරුදු 5ක් පමණ පුරුදු කර ඇතත් ආධුනික මනසකින් පර්යංකයට වාඩි වීම මගේ සිරිතයි. මගේ මූලික කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු කිරීමයි. වාඩි කරවා ඇති කය දෙස දෙනෙත් පියාගෙන සිත යොමු කළෙමි. වහාම හුස්ම රැල්ල ප්‍රකට විය. ඒ දෙසම සිත යොමු කළෙමි. කෙටි හුස්මක් ඇතුල් වී පිට වී ගියේ දීර්ඝ හුස්මක් ලෙසය. එහි කෙළවර දක්වා බලා සිටිමි. අනතුරු ඇති වූ හිස් අවකාශය දෙස බලා සිටිද්දී අලුත් හුස්මක් ඇතුල් විය. අවකාශය තුලින් ආශ්වාසයේ ආරම්භය දුටුවෙමි. මෙසේ ආනාපානයේම සිත පිහිටුවාගෙන සිටියෙමි. ප්‍රශ්වාස හුස්ම රැල්ල නිරීක්ෂණය කිරීමට සිතා සිටියත් සිත ප්‍රධාන අරමුණෙන් මිදී කය ඇති වූ උණුසුමක් දෙස යොමු විය. උණුසුම ක්‍රමෙන් මුළු කය පුරාම පැතිරෙන්නට විය. මේ තේජෝ ධාතුව ප්‍රකට වීමක් යයි තේරුම් ගතිමි. ඔබ වහන්සේගේ දේශනාවක සඳහන් වූ පරිදි ශරීරයේ ධාතු කොටස් තනිව ක්‍රියාත්මක වන්නේ නැත. ඒවා එකිනෙකාට උපකාර කර ගනිමින් අන්තර් සම්බන්ධයක් පවත්වන බව අසා ඇත. ඊට උදාහරණ ලෙස පෙනී ගියේ උෂ්ණය දැනීමත් සමග දහඩිය ගලන බවකි. ඒ ආපෝ ධාතුව නොවේයයි මෙනෙහි කෙරුවෙමි. ධාතු කොටස් ගැන මෙනෙහි කරද්දී ආනාපානයේ සතිය දිගටම වැඩ කරයි. ඒ අතරින් ධාතු කොටස් මෙනෙහි කිරීමත් ඒවායේ ඇතිවීම නැති වී යන අනිත්‍යතාවය තේරුම් ගැනීමට කීවීම. භාවනාවේ ඉදිරි පියවරක් යයි සිටිමි. උපදේශක් පතමින් නවතිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඥානා මෙල්බර්න් වලින්. ඉදිරියට ආනපාන බැලුවත් ආනපාන කියන්නේ ධාතුම තමයි. ආනපාන කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. උණුසුම සිසිලතත් ධාතු. ඒ නිසා ධාතු වලට ගියාම මූල කර්මස්ථානේ සහ අනික් කර්මස්ථාන අතර වෙනසක් නැහැ. ඔක්කොම ධාතුමත්කෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ කියලා බුදුහාමුදුර අපිට ප්‍රතිවේක්ෂා කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ ධාතු වලින් මෙහාට ආපුව තමයි මේක ආස්වාස මේක ප්‍රසආස මේක සද්ද මේක වේදනා කියන්නේ. ධාතු මට්ටමට ගියා නම් ඔක්කොම එකයි. එතෙන්ට යනකන් තමයි අපි අතර මේ පංගු peeru නිකාය ભેද ඔක්කොම තියෙන්නේ. ඒ නිසා මේ ධාතු මට්ටමට ගිහිල්ලා නැහැ. මොකද ඒ අතරමැද ආනපානෙ දකින්න. ආනපානෙ ධාතුම තමයි. ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ ආනපානෙ කියන්නේ ධාතු ක්‍රියාකාරීත්වයක් විතරයි. ඒකට මේ කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. අන්නේ විදිහට ඔක්කොම බලනකොට අපි ඒකට කියන්නේ ගොජේ කියලා අලුත් වචනයක් දාගන්න. ඒක තියෙන ගොජේ. උණුසුමක් වෙනවා, සීතලක් වෙනවා, ආස්වාස් වෙනවා, ප්‍රසවාස වෙනවා ඔක්කොම බත්තලියක් ඉදිමෙන්න වගේ ඉදි මේ පැහෙන්න වගේ එනවා. ඉතින් මේ වෙලාවේදී අර මූල කර්මස්ථානෙම එලවන්න යන්න එපා. එතෙන් ගියාට පස්සේ. එතෙන්ට යනකන් නම් මම කියනවා මූල කර්මස්ථානේ පස්සේ මෙලවන්න කියලා.
මෙතෙන්ට ගියාට පස්සේ ඒකට යන්නේ නැතුව තමයි ඒක තුල ආනාපානෙ හොයන්න ගිහිල්ලා තියෙනවා. ඒක අඩුපාඩු වෙලා තියෙනවා. අනිත් දවසේ බලන්න ආනාපානේ ධාතු මත්තකයි නිස්සත්තයි නිජ්ජීවෝ කියලා කරගෙන යන්න කියලා කියනවා. හතරවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කය ලෙස ආනාපාන සතිය වඩමි. දිනකට පැය 2ක් නොකඩවා කරන අතර ඔබ වහන්සේ පංචත්ත සූත්‍රයේ දේශනා කළ පරිදි සිතවිලි හා ආනාපාන අතර දෝලනය වෙමින් සතිමත් වෙමි. පරයන්කේ නැති සෑම අවස්ථාවකම සතිමත් වීමට මාස 2ක පමණ කාලයක සිට ඊතා උවමනාවෙන් පුරුදු කළ බැවින් මගේ සතිය සමාධියට වඩා ඉදිරියෙන් ඇතැයි හැඟේ. මෙලෙස සතිමත්ව ක්‍රියා කරන සෑම වෙලාවකම බොහෝ දේවල් මා තුලම වංචක ධර්ම වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීම පහසු බව දෙනී යයි. මෙලෙස හඳුනා ගන්නා වංචනික ධර්ම මෙන්ම ඔබ වහන්සේ නිරන්තරයෙන් පහදා දෙන ඇබ්බැහි රුචි අරුචිකම් පෞරුෂත්වය යනු පුද්ගලයෙකුගේ අනුසය කෙලෙස් ක්‍රියාත්මක වන ආකාරද යන පහදා මේවා සතියෙන් දැකීමෙන්ම පමණක් ප්‍රහාණය කළ හැකිද යන පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය දකින්නකොට උඩ පනිට නටන දඟලන පටන් ගත්තොත් ඒකෙම නම් ඉවර වෙන්නේ නැහැ. එදුගානේ දකින්නවත් නැහැ, දැකලවත් නැහැ. තමයි අපි කොච්චර ෂටද, කොච්චර මායාවිද, කොච්චර වංචනිකද කියන එකවත් දැකලා නැහැ. ඒක දකින්නකොටම 150කට වැඩිය කට්ටියට පිස්සු හැදෙනවා. මම මේ තරම්ම ෂටද කියලා. මම මේ තරම්ම වංචනිකද කියලා. දෙක තමයි ඒක දැක්කට පස්සේ ඒකට නටන්න නැතුව ඉතින් බලාගෙන ඉන්න බෑ එසේ මෙසේ කෙනෙකුට. හරි තමන්ගේ දරුවගේ වැරද්දක් දකින්න දෙමාපියෝ කැමති නෑ වාගේ. තමන්ගේ තියෙන වංචනික ගත ෂට්‍ය ගති දැකලා කියන තරම් අපි අහිංසක නෑ. ඒ නිසා බුද්ධහම ගැන හොඳට හදාරපු සුද්දෙක් ලියලා තියෙනවා. අපි අහිංසක තාක්කල් අපි ඉන්නේ ස්වර්ගේ තමයි. නිවනේ තමයි. අපි එක් එක්කත් අහිංසක නෑ. හරිම චපලයි. හරිම වංචනික, හරිම ෂටයි. ඉතින් ඒක දකින්නකොටම අපි ඒක වහන්න හදනවා. ඉතින් එහෙම වුණොත් සතියෙම ඒක වෙන්නේ නෑ. මේ වහන්න නැතුව ඒක දිහා බලන්න පුළුවන් නම් අපි කක්ක කරලා කක්ක දිහා බලනවා. චූ කරලා චූ දිහා බලනවා. හොටු දාලා හොටු දිහා බලනවා. කඳුළු ආපම කඳුළු දිහා බලනවා. ඒ ඉතින් ඇඟ ඇතුලේ තියෙනකොට ඒකයි මේ එළියට ආපම ඔච්චර පයිද දෙයක් නැහැ. ආන්නේ වගේ බලන්න පුළුවන් නම් ඒක මේ අපද්‍රව්‍ය කියලා කෑ ගහන්නයි අනම්මනක් නැතුව අන්න පුළුවන් සතියේට දැකීම පමණින් වැඩි ඉවර කරන්න. නමුත් මේකට ප්‍රතික්‍රියා කරන්න ගියොත් ඒක හැබැයි සාකච්ඡාවෙන් නැති කරන්න පුළුවන්. මෙහෙම ලියන කෙනෙකුට ඒක ලේසි. එයා දන්නවා මම ෂටයි, මම මායාවී, මම කරන හරියක් කරන්නේ අනුන් රවට්ටන වැඩ. ඒකට මාත්‍ර වැටෙනවා කියලා ඒව දැකීමෙන් කලබල වෙන්නේ නැති ගතිය රචනය තුල ගැබ්බෙලා තියෙනවා. ඒ වචන අතරින් අහුවෙනවා ඒක. ඉතින් ඒක නැතුව බලන්න හදනවා මට පිරිසුදු වෙන්න ඕනේ. මට මාව විසුද්ධියක් බලාපොරොත්තු වෙන්න ඕන නම් මම දකින්නට සතුටක් ඇති වෙනවා. මම මේ ඇවිදින අසුචි ගොඩක් මේ. කක්කුසි වලක් කියලා අපි සිංහලෙන් කියන්නේ. බුදුජානනාංශය කියන්නේ අසුචිනෝ පච්ච වෙක්කති කියලා. ඒකේ ප්‍රසිද්ධ සභාවක ඒක කියන්න පුදුම පෞරුෂත්වයක් ඕන. එහෙම කෙනාට දැකීම් පැමිණීම වැඩි විසඳනවා කියලා අපි යනවා ඉදිරියට. එයා ලැබිලා තිබිච්ච ප්‍රශ්නේ පවණයි සාමනහස දැන් මේ ඇවිල්ලා ඉන්න පිරිසකේ ප්‍රශ්න. පිරිසකේ ප්‍රශ්න. ඒ කීවල බැලුවේ නැහැ නේ. කීවල බැලුවා සාමනහස. ආ එහෙනම් ඔබ තමයි බැනුම් ගන්න. හරි. සක්මන් භාවනාව. යටිපතුල කෙරෙහි අවධානය යොමු කරමින් සක්මන් කිරීම. යටිපතුල බිම තබමින් ඇවිදීමේදී යටිපතුලත් කකුලේ ඇඟිලිත් බිම වදින ආකාරයත් එක් කකුලක් බිම තැබීමේදී අනෙක් කකුල එසවීමත් බිම තැබූ කකුලට ශරීරයේ බර පැමිණීමත් එසවූ කකුල සැහැල්ලු වීමත් මෙනෙහි කළෙමි. අවට පරිසරයේ ශබ්ද වලින් සිතේ එකඟ බව නැති වී යාම සහ වෙනත් පෞද්ගලික ජීවිතයේ දේවල් සිහියට නැගීම සිදු වූ අතර සිතාමතා ඒවා අමතක කර නැවත පෙර තත්වයට සිත එකඟ කර ගැනීමට හැකිවිය. පර්යංක භාවනාව. ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි අවධානය යොමු කිරීම. හුස්ම ඉහළට ගැනීමේදී නාසය තුලට සිසිල් වාතය ඇතුළු වීම කෙරෙහිත් හුස්ම පිට කිරීමේදී ශරීරය සැහැල්ලු වීමත් කෙරෙහි අවධානය යොමු කරමින් භාවනා කළෙමි. වැඩි කාල සීමාවක් සිත එකම අරමුණෙහි තබා ගැනීමට හැකියාව ලැබුණි. එපමණයි සෝනා. වර ඉස්ලාම ඉදිරිපත් කරපු ප්‍රශ්න දෙක තුනටම වැඩිය මේක උපදේශ අනුව දන්නේ නැති එකෙක් අහිංසකව කරපු ප්‍රකාශය. හරියම ලේසි මේ වගේ කෙනෙකුට භාවනා ඉදිරියට යන්න. ඉතින් මේකේ නා මං හිතන්නේ මේ ඒ කියන්නේ අද උදේ ආපු අයගෙන් ආපු එකක් කියලා හිතන්නේ.
එහෙමයි. ලියුවේක න අත උසන්න කැමති නැද්ද? කවයි මමයි ලිව්වේ කියලා. අත උසලයි. එතකොට ඔයිට කලින් කරලා තිබුණාද මෙහෙදිමද ඉස්ලාම උපදේශ ලැබුණේ? හයියෙන් කතා. කලින් කරලා තිබුණාද නැත්නම්? ඔව්. ඒ වුණාට මේ ටික උන්ටටම අල්ලලා තියෙනවා. ඒ නිසා ඔය ජොබ් එක අතහැරලා දාලා ඇවිල්ලා භාවනා කරමු අපා. ඉගෙන පොඩ්ඩක් දීපුවාම හරියට අල්ලනවා නම් ඔළුව කුරුවල් වෙලා නැහැ. උඟාක ඔය පරණ කට්ටිය උදැන්නම කුරුවල් වෙලා. ඒක හදන්නම බෑ. ඒකටත් මම වක් කියන්න ඕන. කුරුවල් කෙරුවා නැති මම වක් කියන්නේ බෑ. නමුත් මට හරි ලේසි මේ අලුත් හුලං වදිනකොට ඉදිරියට යනවා. අපි යනවා දෙවෙනි එකට. සති සක්මන. යටිපතුල් පිළිබඳ සතියෙන් සක්මන් කිරීම. සක්මන් කරන විට තරමක් ආයාසයෙන් යටිපතුල් පිළිබඳ සිත යොමු කිරීමට සිදුවිය. කුරුල්ලන්ගේ ශබ්ද අනෙක් සගයන් ඇවිදින ඉරියව් වලට ඇස සිත නිතර යොමු විය. මේ අවස්ථාවල අවට ශබ්ද වලට සිත යොමු වී සිත සෑහෙන දුරකට ඇදී ගොස් සිත කොහෙදයි සෙවීමටද සිදුවිය. යම් අවස්ථාවල යටිපතුල් වලට යොමු කරගෙන කෙටි කාලයක් සතියෙන් සිටීමට හැකි විය. පර්යංක භාවනාව. ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහියෙන් භාවනා කිරීම. මුලදී හොඳින් සතියෙන් ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිත යොමු කිරීමට හැකිවිය. ටික වේලාවක් යන විට කොන්දේ සහ කකුල්වල වේදනාවන් සමග විටින් විට සිත ඒ වෙත යොමු වීම සිදුවිය. එපමණයි ස්වාමීන් වහන්සේ. ඒත් එමය ඒත් අර මේ දීලා තියෙන උපදේශ සහ රචන ලියන කලාව අල්ලගෙන තියෙනවා. ඉතින් මේ විදිහට අර මේ හදිස්සිය ඔයගේ දුවල පැනලා යනකොට හම්බෙච්ච එකක් වගේ නැතුව හැමදාම වගේ අපිට පුළුවන් නම් ඉතින් ජීවිතය ගත කරන ගමන් විනාඩි 15ක් 20ක් 30ක් ওই දෙක කරන්ඩ ජීවත් උනායි කියතයි. නැත්තම් වෘත්තිය කියන වචනේ මම අර්ථ දක්වන්නේ කඹරනවා කියලා. මොකක් හරි වෘත්තියක් කරනවා ඌ කඹරනවා. සමා වෙන්න ඕනේ. ඉතින් මේ වචනේ පාවිච්චි කරන්න එපයි කියලාත් අපේ අම්මා කියලා දීලා තියෙනවා. මේක හොඳ නෑ වචනේ. ඉතින් මේ කඹුරුලා අන්දේට ගොම්මාල්ල වගේ මැරලා යනකොට ඒක විනාඩියක්ක සතිය ඉඳලා නෑ. ඉතින් මේ වගේ කෙනෙකුට අල්ලන්න ලේසි. ඒ නිසා ඔය කාටවත් කියන්නේ නැතුව මම මේ කියන්නේ හොඳට අහගන්න භාවනා කරන කෙනා පෙන්නන්න අරින්න එපා. පෙන්නුවොත් gedara ඉන්න යම පල්ලෝ මොන්නම දෙයක් කරන්න දෙන්නේ නැහැ. gedara ඉන්නේ ඔක්කොම යමයාගේ කට්ටිය. කරබන ඇඟට නොදැනෙන්න නිදා ගන්න ගියාම පොඩ්ඩක් කවුරු ඇහුවොත් මොකද කරන්නේ? නෑ නිකන් මේ කැස්සක් ආවා කියලා නිකන් ඉන්න. කවදාවත් පෙන්වන්න එපා. මං විතර එහෙම දක්ෂ කෙනෙක් තාම මං දැකලා නැහැ වැඩේට. නිස්සද්දෙන් දවසට විනාඩි 30ක් විතර දාන්න බලන්න. අද අපි හම්බෙච්ච එකේ වාසිය ලැබෙයි. ක්‍රමයේ අහුවෙලා තියෙනවා. තව තොරතුරු අවශ්‍ය නම් සතිපාසල වෙබ් එකට යන්න. ඒකේ බිග්ිනර්ස්ලාට එකක් තියෙනවා, ඇඩ්වාන්සින් කියලා එකක් තියෙනවා, ඇඩ්වාන්ස් කියලා එකක් තියෙනවා. එක එක මට්ටම් වලට අවශ්‍ය තොරතුරු තියෙනවා. මේ වගේ කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධ නොවුනට අවශ්‍ය තොරතුරු මේ කියන්නේ අපින් එක විතරක් ගොඩාක් තියෙනවා. එනකන පුළුවන් තරම් නිචිපතා මේකට කියන කරන කාරණා තුනක් කියන ඇත්තටම. සද්ධාය කිරියාය සම්පාදේති, සක්කච්ඡ කිරියාය සම්පාදේති, සාතච්ඡ කිරියාය සම්පාදේති. සද්ධාවෙන් කරන්න මේක. මෙච්චරයි බුදුහාමුදුර අපිට දීපු දේ. සක්කච්ඡකාරීව දෝතිම්ම කරන්න. යන්නේන ගමන් පාර්ට් ටයිම් කරන්න එපා. තුන සාතච්ඡ කිරියාය සම්පාදේති නිචිපතා කරන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. කමඨහන් වාර්තාව. අරමුණ සතිමත් ඇවිදීම. යටිපතුලට දැනෙන දේ අරමුණ කිරීම. විස්තරය. යටිපතුලට අවධානය යොමු කළ විට පාපිස්සේ ගැට ස්වභාවය වලවල් ස්වභාවය යටිපතුලට දැනුණා. රළු බවක් දැනුණා. යටිපතුල තුලට පාපිස්සේ උස් පහත් ස්වභාවය ගිලෙන බවක් දැනුණා. පාපිස්ස ඉවර වුණ විට සිමෙන්ති පොළවේ ඇවිදින විට ඊටම සිනිඳු මතු පිටක ඇවිදින බව හා තද සීතලක් දැනුණා. පතුලට දැනෙන දේ අවධානය යොමු කරන විට වෙනත් දෙයකට සිත යොමු වන බවක් නිදිමත ගතියක් දැනෙන්න යන විට තදින් යටිපතුලට අවධානය යොමු කර මග හැරවීමට උත්සාහ කළා. බිම බලාගෙන සිටින විට උරහිසේ වේදනාවක් ඇති වුණා. පරයන්ක භාවනාව අරමුණ සතිමත් භාවනාව. හුස්ම ගැනීම පිට කිරීම ගැන අවධානය යොමු කළා. විස්තරය. හුස්ම ගැනීම පිට කිරීම ගැන අවධානය යොමු කිරීමේදී හොඳින් හුස්ම ගැනීමේදී නාසයේ අපහසුතාවය මග හැරුණු බවක් දැනුණා. වෙනස් සිතුවිලි සිතට එන බවක් දැනුණා. වාඩි වී සිටින ඉරියව්ව නිසා පාදයේ වේදනාවක් දැනුණා. එය වැළැක්වීමට ඉරියව්ව වෙනස් කළා. නිදිමත ස්වභාවයක් ඇතිවෙන්නට එන අවස්ථාවලදී හුස්ම ගැනීම පිට කිරීමට අවධානය නැවත තදින් යොමු කළා. එපමණයි සවනස්.
මේක දෙපොළෙම තියෙනවා නිදිමත ස්වරූපයක් ඇවිල්ලා තියෙනවා. එතකොට සක්මනේදී හයියෙන් කකුල තියනා වගේ නිකන් ලාවට කියවෙනවා. ඊට පස්සේ පරියන්කේදී ආයතනයක් හුස්ම බලන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒක හරීම මේ සලකා බැලිය යුතු තත්ත්වයක්. ඔය නිදිමත එන්නේ භාවනාවේ සුවිශේෂී අවස්ථාවක. සමහරකට ඒක භාවනාව වැටෙන්න හේතුවක් වෙනවා. තමාට භාවනාව නැගිටින්න හේතුවක් වෙනවා. ඒක එන්නේ Taman බලාගෙන අරමුණේ ඒකාකාරීකම මතුවෙනකොට, එපා වීම මතුවෙනකොට. ඒ එපා වීම මතුවෙන්නේ හුඟක් වෙලා අරමුණක් බලාගෙනකොට ඒක නිකන් ඒකාකාරී කියන වචන තමයි පාවිච්චි කරන්නේ. ඒක තමයි භාවනාවේ ප්‍රලවෙනීම ප්‍රතිඵලය. මොන දෙයක් බැලුවත් එපා වෙනවා. හරියට බැලුවේ නැති නිසායි අපි මේ එක එක දේවල් බදාගන්නේ. ඒක තමයි බුදුහමරෝ පෙන්නන්නේ. ඒක වළක්වන්න තමයි මායя නිදිමත ගෙනත් දාන්නේ. එපා වීම තියෙද්දිත් බලන්න නම් නිදිමත ලෑස්තිලා යන්න කියන එක තමයි කෙටි උත්තරේ. නිදිමත එනකොට වෙන්දටත් වැඩිය Taman හිත බලහින් අරමුණ බලන්න බෑ. ඒකට තදින් කකුල තියන්න හෝ හයියෙන් හොස්ප ගන්න යන්න එපා. ඒ ස්වභාවයෙන් මේක නැති වේගෙන ඒකාකාරී වේගෙන යන හැටි බලන්ඩ හරිම අමාරුයි ඒක කියලා දෙන්න. අල්ලන කෙනා අල්ලනවා. බැරි කෙනා ගහලා යන වෙන මට්ට බෑ මට නිදිමතයි කියලා. නමුත් ඒක භාවනා දියුණුවක් කරගන්න නම් ලෑස්තිලා යන්න නිදිමත එනකොට මගේ අරමුණට මොකද වෙලා තියෙන්නේ කියලා අනිත් දවසේ අවස්ථාවක් හැමනොත් වාර්තා කරන්න. කමඨහන් වාර්තාව සක්මන් භාවනාවේ අරමුණු යටිපතුල පොළවට ස්පර්ශ වීමේදී දැනෙන ස්වභාවය මෙනෙහි කිරීම. යටිපතුල අරමුණු වීම හා විටින් විට සිත වෙනත් අරමුණු වලට ගමන් කිරීම. යටිපතුල ස්පර්ශ වීම ඒ ස්ථාන දෙකක සිදුවිය. ලනුපාපිස්ස හා සිමෙන්තියේ ස්පර්ශයේදී දැනුණු සංවේදනා වෙනස්ය. ලනුපාපිස්ස මත ගොරෝසු බව දැනුනි. බිම සිමෙන්තිය මත සීතල හා සාපේක්ෂ සිනිඳු බවක් දැනුනි. ශබ්ද ඇසීමේදී ඒ වෙත සිත ගමන් කරයි. නැවත යටිපතුල ස්පර්ශ වීම දැනියයි. ගමන් කරන විට නිදිමතක් දැනුනි. එක් අවස්ථාවක ශරීරයේ විසිවී ගිය අතර නැවතත් එම අරමුණටම සිත බලෙන් ගතිමි. සම්මා සතිය හා මෙම වඩන සතිමත් බව අතර වෙනස දැන ගැනීමට අපේක්ෂා කරමි. පර්යංක භාවනාවේදී එක් අරමුණක් පිළිබඳ සිත පිහිටුවා ගතිමි. ආශ්වාස ප්‍රශ්වාසය හා හිඳගෙන සිටින ඉරියව්ව පිළිබඳ මෙනෙහි කිරීම සිදු කළෙමි. අවසානයේ හිඳින ඉරියව්ව පමණක් මෙනෙහි කෙරුවෙමි. සිහියෙන් ආහාර ගැනීමේදී ආහාර ගැනීමේ වේගය අඩුවන බව දැනුනි. ආහාරය සපන විට ශබ්දය ඇසේ. වෙනදා හඳුනා නොගත් ලෙස විවිධ රස වෙන් කර හඳුනා ගැනිනි. රස වර්ග 4ක් පමණ චොක්ලට් බිස්කට් පැකටුවෙහි හඳුනා ගතිමි. ආහාර ඉතා හොඳින් සැපීම සිදුවිය. තෙරුවන් සරණයි. ඔය සක්මන් කරනකොට ලනුපැදුරේ ඇවිදිනකොට අපිට ගොරෝසු බවක් සහ මේ ටයිල් එකේ ඇවිදින සුඳු බවක් තේරෙනවා. ඒ උපස්තර දෙකේ වෙනස. නමුත් අර ධර්මානුකූලව කියන්නේ ලනුපැදුරට වැඩිය කකුල සියුම් නිසා ලනුපැදුර ගොරෝසුට තේරෙනවා. ටයිල් එකට වැඩිය කකුල ගොරෝසු නිසා ටයිල් එක සුමුදුවට තේරෙනවා. එකම කකුලට වර එකක් කුණුසුම් එකක් ගොරෝසු එකක් සියුම් වෙලා පේන්නේ. ඒ දෙකේ තියෙන මේ උපස්තර දෙකේ වෙනස තමයි. නමුත් ස්පර්ශ කරන කකුල ඒ දෙකට වඩා වෙනස්. ඒ නිසා අපි බැලුවොත් ලනුපැදුරේ ගොරෝසුකම කකුලේ මෘදු බව පේන්නේ නැහැ. ටයිල් එකේ සුමුදු බව බැලුවොත් කකුල ගොරෝසු බව පේන්නේ. මේ එකම කකුල එකට සුමුදුයි එකට ගොරෝසුයි. ඉතින් අපේ දැනුම 50%කට වැඩිය කවදාකවත් නගින්නේ නැහැ. ඉතින් අර ඒ බලන ගමන් දැනගන්න පුළුවන් නම් අන්වේ ඥානකින් හරි මේ ලනුපැදුර ගොරෝසු වෙලා තියෙන කකුල සියුම් නිසා ටයිල් එක සියුම් වෙලා තියෙන කකුල ගොරෝසු නිසායි කියලා බැලුවොත් ওই දෙක අතර එහෙම සියුම් සහ වෙනස් ගොරෝසුකම අතර වෙනසක් නැත්තම් දැනෙන්නේ නැහැ. මේක හරි පුදුමයි. අපේ වලලු කර අපිට දැනෙන්නේ නැත්තේ මොකද දෙකම එක වගේ නිසා. පතුලයි වලලු කරයි දෙක අතර හැම වෙලාවෙම ස්පර්ශයක් තියෙනවා දැනෙන්නේ නැහැ. මොකද එකම කලාපයක් නිසා. මේ විවිධ කලාප යනකොට දැනීමක් තියෙනවා. ඉතින් ඒකට ගොඩාක් මේක අවබෝධ කරගෙන ගියොත් ඉස්සරහට මේ ඕනෙම දෙයකින් මුළු ලෝකෙම කියවන්න පුළුවන්. නමුත් අපි අර දැනුම හැමෙන් එහාට යන්නේ සමහරලාට. නමුත් දුදේනාස අපිට මතක් කරනවා ජී අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධා වා කායේ කායනුපස්සී විරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විරති රෝසුට යමක් මට වැටුණා නම් ඒ කියන්නේ වැටහිච්ච මගේ ශරීරාංගයේ සියුම්.
සියුම් මට යමක් වටුණා නම් ඒ දැනෙච්ච ශරීරාංගේ ගොරෝසුයි කියලා අන්න ඒකට එන්න ටිකක් කල් යනවා. ඒක අර දිගට භාවනා කරන කෙනාට නම් අත්දැකීම් ගොනු වෙනකොට සිද්ධ වෙනවා. හැබැයි මේකට හොඳ ප්‍රවිෂ්ටයක් තියෙනවා මේකේ. ඒ නිසා නැවත නැවතත් ඒ දිගට බලනකොට කොහොමද අපේ ඇඟ පරිසරයත් එක්ක ක්‍රියාත්මක කරන හැටි භෞතික වශයෙන් ඔක්කොගෙම සමානයි. ඒකේ ගෑනු පිටින් වෙනසක්වත් උගත් නුගත් වෙනසක්වත් භාවනා කෙරුවා නොකරුවා වෙනසක්වත් නැහැ. හැබැයි ඒකට අර පුදුම විචක්ෂණ බුද්ධියක් ඕනේ. ඉතින් ඒකට ඉතින් අද දවසේ බැරි වුණාට කමක් නැහැ. ඉදිරියට ඒක කරගන්න ඕනේ කියන විදිහට ජීවන රටාව හදාගන්න කියලා කියන්න පුළුවන්. සක්මන් භාවනාව. අරමුණ යටිපතුලට සිත යොමු කර සක්මන් කිරීම. යටිපතුලට සිත යොමු කරමින් සක්මන් කරන විට තප්පර කිහිපයක් යද්දී අසුන ශබ්දවලට සිත යොමු වුණා. එය කෙරෙහි සිත යොමු නොකර නැවත යටිපතුලට සිත යොමු කරමින් සක්මන් කළා. වරින් වර සිත වෙනස් සිතුවිලි වලට යොමු වුණත් ඒවා ඉවත දමා යටිපතුලට සිත යොමු කරමින් භාවනා කළා. පතුලට ගොරෝසු බවත් කොහු කෙඳි ඇනෙන බවත් වරින් වර දැනුණා. පර්යංකය අරමුණ ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිත යොමු කිරීම. මෙම භාවනාව කිරීමේදී මට හුස්ම ඉහළ පහළ යන අයුරු හොඳට දැනුණා. මම එය කෙරෙහි හොඳින් සිතා භාවනා කළා. මට එය දිගටම දැනුණා. ටික වේලාවක් කරගෙන යද්දී මගේ ඇඟ පොළවට බර වෙලා වගේ දැනුණා. අත් දෙක නැහැ වගේ දැනුණා. කකුල් හිරි වැටුණා. එය අමතක කර නැවත හුස්ම ඉහළ පහළ යන අයුරු මෙනෙහි කළා. කකුල් හිරි ගතිය නිසා මම ඉඳගෙන සිටින අයුරු භාවනාවේ ඉඳගෙනම වෙනස් කළා. නැවත ටිකක් භාවනා කරන විට මගේ S2 රිදෙන්න වී S2ට කඳුළු ආවා. එය අමතක කර නැවත ආශ්වාස ප්‍රශ්වාස දෙකට සිත යොමු කළා. ඊට පසු මගේ S2න් කඳුළු වැටුණා. එයත් අමතක කර මම දිගටම භාවනා කළා. මෙම ක්‍රියා තුළින් මට ඉමහත් සතුටක් ලැබුවා. අපමණයි සෝන. ඔය කොගටම කාට හරි කවුරු හරි උපදෙස් දීලා තියෙනවා මේ කමටහන් වාතාව ලියන්නේ කොහොමද කියලා මෙතෙක් කියපු ඔක්කොම මේ උපදෙස් අනුවම හරියට ඒ ක්‍රමානුකූලව ලියපු නිසා කියපු දේ sannivedana වෙනවා. ඉතින් ඒකට අපිට පේනවා අපි කයේ ඉන්නකොට හුඟක් වෙලා යන්නේ කයේ යම් යම් කොටස් නොපෙනී යනවා. ඉතින් ඒක සමහරකට පුදුම බයක්. තව සමහරකට පුදුම සතුටක්. එකම දේ වෙන්නේ සමහරු ඒකට අපනෝල් දානවා. පඳුරු අයින් කරනවා මේ මොකද වෙන්නේ කියලා. තව සමහරකට පුදුම සතුටක්. ඒ නිසා බුදුරජාණන් සඳහන් කළා තියෙනවා පල්ලංකම් ආභුජිත්වා කියලා පළක බඳලා වාඩි වුණාට පස්සේ හිතින් ගන්න කියලා කියනවා තමන්ගේ සටහන. මම ඉඳගෙන ඉනකොට මෙහෙමයි කියලා. හැමදාම. ඒක liveලා යනකොට පේනවා එක්ක මේක ලොකු වෙනවා. එක්ක පුංචි වෙනවා. එක්ක කෑලි නැති වෙනවා. එක්ක කෑලි වැඩි වෙනවා. මොනවදෝ වෙනවා. ඒ නිසාම ඇස් දෙක වහන්නත් බයයි. ඒ කියන්නේ මේක වෙනස් වෙන්න බෑ කියලා අපි මේ හිතාගත්ත කය ටික තමයි ඉඳගන්නේ ඒකෙන් තමයි නැගිටින්නේ. නමුත් ඇතුළේදී පේනවා විවිධාකාර වෙනස් වීම් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමන්ගේ කයට ඒ තරම් වෙනස් වීම වෙනමයි කියන එක අදාහ ගන්න බැරි තරම්. හැබැයි ඒක පෙන්වන්න විනාඩි දෙකක්වත් යන්නේ නැහැ. ඒ තරම් ඉක්මනට අනිත්‍ය වැටහෙනවා. නමුත් මේකද අනිත්‍ය කියන්නේ කියලා අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් වෙනස් නොවෙන්න කල යුතු දේවල් කල්පනා කරනවා. ඉතින් මේ වගේ ලියන කෙනෙක් ඒක කරදරයකට ගන්න නැතුව මගේ ශරීරේ කැලි නොපෙනී යනවා ආයෙ පේන්න ගන්නවා ආයෙ ලොකු වෙනවා ආයෙ තද ගතිය පේනවා කියලා ඒ රචනයේ තමයි පොත් ලැබීම කියන්නේ. ඉතින් ඔය ටික කාලයක් කරන්න ඕනේ. කරගෙන යනකොට මගේ ශරීරියත් මේ විදිහට වෙනස් වෙනවා නම් බාහිරයේ දෙගෙන කුමන කතාවද කියලා අඩු ගානේ අනිච්චං කියන එක අඩු ගානේ නිට්ටය නෑ කියන එක වැටහෙයි. ඒක කිසිම දවසක දහම් පාසලකවත් බුද්ධාගම් පන්තිකවත් බණකදිවත් කියලා දෙන්නෙම නෑනේ. කවවම තාකවත් නැහැ. මෙහෙම ඇද්දක ඉතින් කියන ඇද්දක වහන්න නැතුව ඉන්නේ කියනවා. එහෙම නැති ඇද්දක වහන්නේ. ඇඟ දිහා බල ඉන්නවා ඇද්දක අරගෙන ඉන්නේ කියනවා. ඇද්දක වැහුවොත් ඒකාන්තයෙන් මේක වෙනවා. ඉතින් ඒක දිගේ යන ගමනක් තියෙන නිසා ආරම්භය අරගෙන තියෙනවා දිගට කරගෙන යන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සතිමත් සක්මන අරමුණ යටිපතුල මෙනෙහි කිරීම සක්මන් කළ කාලය තුලම පතුලේ යටිපතුල මැද කොටස සහ ඉන්පසු ඇඟිලි තුඩු පොළවේ ස්පර්ශ වන අයුර පිළිබඳ සිත පිහිටුවීම. දැනුණ දේ පතුලේ ඉහත සඳහන් ස්ථාන තුන පොළවේ වදින අයුරු විලුඹ කොටස තදට මැද කොටස තරමක් අඩුවටත් මහපට ඇඟිලි කෙළවර පොළවට තද වී නැවත විලුඹ ඉස්සෙන බව දැනුනි. ලනු පැදුරේ පතුල වදින බව
වදින විට වේදනාවක් දැනුනි. සිමෙන්ති පොළවට පැමිණි විට පහසුවක් සහ සීතලක් දැනුනි. සැලකිය යුතු පියවර ප්‍රමාණයක් සිහිය පිහිටුවා ගත හැකි විය. වරින් වර පිටත ශබ්ද ඇසුණු නමුත් ෂණිකව සිත නැවත සක්මන්ට යොමු කළෙමි. වරින් වර සිතුවිලි ඇති වුවද ඒ ඔස්සේ දිගට සිටීම නතර කළෙමි. නැවත සිත සක්මන්ට යොමු කළෙමි. අවස්ථා කිහිපයකදී පාද පැකිලුනි. සතිමත් පරයන්කය අරමුණ ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කිරීම ආශ්වාස ආරම්භය මැද සහ අවසානය ප්‍රශ්වාස ආරම්භය මැද සහ අවසානය දැනුණදී නාස් පුඩු කෙළවරින් වාතය ඇතුල් වනවා දැනුනි. ප්‍රශ්වාස වාතය උණුසුම් බව දැනුනි. තප්පර ගණනක නින්දකට වැටුනි. ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය පිහිටුවද කොන්දේ තදබල වේදනාව නිසා සිත වරින් වර ඒ වේදනාව කෙරෙහි යොමු විය. ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව පුටුවක හිඳගෙන කිරීම නුසුදුසුද? පුටුවේ ඉඳගත්තයි කියලා හුස්ම නතර වෙන්නේ නැත්නම් කෙරුවට කමක් නැහැ. ඔය ප්‍රශ්න තියෙන්නේ පුටුවේ ඉඳගත්තාම හුස්ම නතර වේද කියලා. නතර වුණොත් කරන්න එපා. කොත්තන හරිනලා හුස්ම බලන එකයි තියෙන්නේ. අපිට අර වෙලා තියෙන්නේ මේ පරිසරයේ තියෙන බීතිකාව නිසා අපි ඒක කරලා බලන්නවත් යන්නේ නැහැ. ඒක නිසා ඒ කරනකොට වැටෙන දේ කියන්නේ මම ඉන්නේ පුටුවේ ඉඳගෙන මොකේ හිටිය ප්‍රශ්නයක් නැහැ. ආරම්භයේදී මොකේ වුණා ප්‍රශ්නයක් නැහැ. පස්සේ අපිට අනන්තවත් අවස්ථාව ලැබෙන අපිට ඕන දෙයක් කරන්න. මට ඉස්සර පුදුම ආසයි බද්ද පරියන්කේ ඉන්නේ. ගහන්නවත් බෑ. ගහනකොට කිටි ගන්නවා. මම ලොකු සාහිත්‍යත් කිව්වා ඊට පස්සේ කලබල වෙන්න බෑ හැමදාම කරන්න කිව්වා. දැන් තාම විනාඩි 30ක් විතර වගේ බද්ද පරියන්කෙම ඉන්න පුළුවන්. ඉතින් අවුරුදු 40ක් ගියා. ඒක වටිනා යප්ප ඔච්චර. අවුරුදු 40ක් ගිහලා මේ බද්ද පරියන්කේ ගෝයි කියලා. ඉතින් මං ගිහලා මැදකට අපි ආමතු ඉන්නේ කේ මං ස්ටේජ් එකට නැගලා අයියා වගේ ගැව්වා බද්ද පරියන්කේ ඉන්නකොට පොඩි ආමරකින් කන මටත් දෙගන්න හැටි කියලා දෙන්න බැරි. අවුරුදු 7ක විතර මං ගෝ ඒ වගේ කැමති ඔක්කොම අඬ ගන්න කිව්වා 23 දෙනෙක් කන ගහනවා. අනගා විනාඩි 5-10ක් කියලා දුන්නා පස්සේ 4 දිනක් බද්ද පරියන්ක කිව්වා මං උන්ට නිවන් දැක්කා වගේ. මේ බද්ද පරියන්ක ඒ වගේ මෙව්වටමයි බය තියෙන්නේ. ඒකට හුස්ම බලන්න ඕනේ බලන්න. සක්මන් කරන කීයේදී ලියලා තියෙනවා දෙපාරක් පිටකයේ හිත නැවත ආවයි කියලා. මේක සමානලට එක දවසේ භාවනාවට සැර වැඩි ඇති. ඔය අපි කොච්චර කිව්වත් හිත පිට ගියොත් අනිවාර්යයෙන්ම අපව වෙනවා. නැත්නම් මේ වලට කොහෙරි ඉන්න බෑ අපි. කවදාකවත් කවුරුත් පිට ගිය හිතක් නැවතින එක ගැන කියන්නේ නැහැ. ඒක තමයි නිවන කියන්නේ. හිත පිට යෑමේ අවධානය තමයි නැවත අරමුණට එන එක. ඒක ගැන හුදුවට බලන්න. මේ ඕන කෙනෙක් භාවනා කරපු කෙනෙක් ඉක්මවල යන්න පුළුවන්. පිට ගිය හිතක් නැවත අරමුණට එනකොට එයා මම කිව්වට එනවද නැත්නම් ඉබේ එනවද කොහොමද දන්නේ ආපු බව කියන එක මම දන්නවා සැර වැඩි ඇති කියලා. එක දවසකට ආපු කෙනෙකුට. නමුත් සමහර ඇත්තෝ කුශාග්‍ර බුද්ධිමත්. ඇත්තන්ට තේරෙයි පිටිගියේ හිත නැවත එන එක ගැන සම්පූර්ණ අවදියෙන් ඉන්න. එතකොට නිවන කියන එක බොහොම ළඟයි. අපි යනවා ඊගාවකට. සතිමත්ව ඇවිදීම. මම සතිමත්ව ඇවිදීමේදී පළමුව දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් ඇවිද්දා. සුළු වේලාවකට පසු සිහිය යටිපතුලෙහි පිහිටෙව්වා. එවිට විලුඹ පතුල ඇඟිලි ලෙස පාද ලනුපැදුරේ ස්පර්ශ වන ආකාරය වැටහුණා. ඒ ආකාරයට ඇවිදින විට ලනුපැදුරේ ගොරෝසු ගතිය පතුලට හොඳින් දැනුණා. කකුලේ පතුල ලනුපැදුරට වැඩිපුර බරවන බව තේරුණා. එසේ දැනෙනවත් සමගම වම් පතුල වැඩිපුර ලනුපැදුරට තෙරපෙන බව වැටහුණා. ටික වේලාවක් මේ ආකාරයට සතිමත්ව ඇවිදින විට නිදිමත දැනුණා. ෂණිකව නිදිමතක් ආ බව වැටහි නැවත පතුලට සිත ගත්තා. සතිමත් හිඳ ගැනීම. කකුල් නැමී පිටුපස පෙදෙසට ලනුපැදුරට බර වී තිබෙන බව දැනුණා. හුස්ම ගැනීම පිටකිරීම මෙනෙහි කරමින් සිටින විට ටික වේලාවකදී කෙටි හුස්ම දිග හුස්ම ගන්නා බව වැටහුණා. හිත මුහුණ ඉදිරියේ නාසය ළඟ තිබෙන බව දැනුණා. ඒ දෙස බලාගෙන සිටියා. එවිට හිස දෙපසින් හිර කරනවා වගේ දැනුණා. ඒ දෙසට සිහිය යොමු කරන විට බෙල්ල ප්‍රදේශයත් සමග හිර කරන බවක් දැනුණා. මුළු ශරීරයම හිර කරන බවක් දැනුණා. වාඩි වී සිටින විට දැනෙන බර නැති වී ගිය බවත්
පාවෙන බවක් දැනුණා. මුහුණ ඉදිරිපිට විවිධ හැඩතල පෙනී නොපෙනී ගොස් අපැහැදිලි වරහන් ඇතුලේ සුදු තිරයක් මතු වුණා. සිහිය පවත්වා ගත්තේ ආශ්වාස ප්‍රශ්වාසයටයි. බිස්කට් එක ආහාරයට ගැනීමේදී පැණි රස, අඹුල් රස, පිටි රස, තිත්ත රස, ලුණු රස දැනුණා. ක්‍රීම් නැතුව බිස්කට් එක පමණක් හැපීමේදී තිත්ත රස දැනුණා. එපමණයි ස්වාමීන් වහන්සේ. මේකේ සක්මනේ ඇවිදිනකොට වම් පාය වැඩියෙන් බර ගන්න බව, දකුණු පාය වැඩියෙන් අඩුවෙන් බර ගන්න වගේ වැටෙන්න ගොඩක් කල් යනවා. ඉතින් මේකනත් තුඟක් හුරු කරලා තියෙන කෙනෙක් වෙන්න ඇති නැත්නම් සංතානෙන් කියන අප එකක්. එතකොට අපිට තේරෙනවා අපිට ඔවා තේරෙන්නේ අසතියෙන් ඇවිදිනකොට. අපි ඇවිදිනවා කොයි කකුලෙන් ඇවිදිනවද කියලා දන්නේ නැහැ. ඒ වගේම පරියන්කේ ඉන්නකොටත් ඒ දැනෙන පුංචි දේවල් ඉතාමත්ම වැදගත්. අපි ජීවිතේ කවදාකවත් ඒවට අපි අවධානය දෙන්නේ නැහැ. ඉතින් අපිට නිවන ලැබෙන්නේ අනුන්ගේ කුණු කන්දල් විතරේ ඔළුවේ තියෙන්නේ. අප පුළුවන් තරම් කයේ හිත තියෙන තාක්කල් නිවන් දැකලා කියලා හිතා ගන්නකො. ඇවිදින වෙලාවේ හෝ ඉඳගෙන ඉන්න වෙලාවේ හෝ කනකොට බොනකොට යනකොට එනකොට නිකන් ඒක කියන්නේ කය නිවන් දැකලා තියෙන්නේ. කැමති නම් ඇසුරු කරන්න. ඒතියෙදි අපි පිට යනවා නම් ඒ කියන්නේ නිවනට කැමති නැහැ. ගියොත් මේ වගේ තොරතුරු රාශියක් අපිට හම්බ වෙනවා. ඒකට ওই දැනුමක් මොකක්වත් ඕනේ කරන්නේ නැහැ. හැබැයි අර දැනුණට මේවා ලියන්න ඕනේ ලියන්නේ මෙහෙමයි කියන එකට නම් ඉතින් අපිට දැනුම අවශ්‍යයි. දැන් මෙතන කවුරු හරි හොඳට මෙහෙवला තියෙනවා. ඒකයි ඔය ඔම ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක එක දවසෙන් වෙන්නේ නෑ. ඔක ටික ටිකට කරනකොට පුදුම දැනුම් සම්භාරයක් ලැබෙනවා. අත්‍යන්තයෙන් මන් සම්බන්ධ දැනුම්. එතෙන්දි දැනගන්න පුළුවන් මම කොච්චරලා නිවන අත්දැකලා තියෙනවද කොච්චරක් කක්ක අත්දැකලා තියෙනවද කියලා. කය නිවන් දැකලා තියෙන්නේ කියන එක මතක තියාගෙන අපි යනවා ඊගාවෙකට. සති සක්මන අරමුණ යටිපතුල දකුණ විලඹ ලනුපැදුර මත තබන විට වම් පාදයේ ඇඟිලි වලට බරක් දැනුණා. වම් පාදයේ විලුඹ තබන විට දකුණු පාදයේ ඇඟිලි වලට බර දෙමින් පාදයේ ඉස්සුවා. පාදයේ තබන විට ලනුපැදුරේ රළු බව දැනුණා. සක්මන් කරන විට එම ලනුපැදුරේ රළු බව ක්‍රමයෙන් අඩු වී ගියා. පාද දෙක මාරුවෙන් මාරුවට තබන විට එහි යම් රටාවක් මැවෙන ආකාරයක් දැනුණා. දිය කඩਿੱත්තක වතුර ගලන ආකාරය දිගටම ඇසුණා. බෙර හඬක් එක්වතාවක් ඇසුණා. පාරෙහි මෝටර් බයිසිකලයක් යන හඬ ඇසුණා. සතිමත් සක්මන දිගටම කරන විට ඒ ආයාසයෙන් තොර සැහැල්ලුවකින් කරන්න හැකි වුණා. පරයන්කය අරමුණ හුස්ම ඉහළ පහළ ගැනීමයි. හුස්ම ගැනීමට පටන් ගැනීම, හුස්ම රඳවා තබා ගැනීම හා හුස්ම පහළට හෙලීම යන අවස්ථා මෙනෙහි කළා. ඉඳගෙන සිටීමෙන් යම් අපහසුතාවයක් දැනුණා. සතිමත් ආහාර ගැනීම. විස්කෝතුව අතට ලැබෙන විට රළු තද බවක් දැනුණා. කනට ගොරෝසු හඬක් දැනුණා. චොක්ලට් සුවඳ දැනුණා. පැණි රස, ලුණු රස, තිත්ත රස, කිරි රස දැනුණා. සතිමත්ව විස්කෝතුව ගැනීමෙන් ආහාරවල රස හොඳින් දැනුණා. එපමණයි සාන. ඔය විදියට ඉඳුරම් පහෙන්ම අල්ලගෙන කෑමක් කනවා නම් කවදාකවත් දිවෙඩිය වෙන්නේ නැහැ. කවදාකවත් කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. කවදාකවත් තරබාරුවක් එන්නේ නැහැ. ඒක නිසා ගාන්ධිතුමා කියලා තියෙනවා හැම ඝන දෙයක්ම බොණ්ඩේ කියලා. හැම දීරයක්ම හපණ්ඩේ කියලා. ඉතින් ඒ ටික කරනවා නම් ඔය අපි කන ආහාර ටික හොඳටම ඇති. අපි අසතියෙන් කෝච්චියට දුවන්න බලන කණ්ඩ පටන් අරගත්තාම මොනවා කනවද මොකක්වත් තේරුමක් නැහැ. ඒක නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔක්කොම දැනගෙන කැම කන වෙලාවේ මුළු හදින්ම කැම කන්න කිසිම ලෙඩක් එන්නේ නැහැ. හැබැයි එහෙම කොච්චර කෑවත් බුදුරජාණන් වහන්සේට ලෙඩ ආවා. නමුත් සර්වඥාන්සේට ආහාරයේ මත්ඤ්‍යතාවයේ තියෙනවා. බලනකොට දානවා. ඉතින් ඒ වගේම සක්මණ පරියන්කයත් බොහොම විස්තර සහිතව මෙතෙක් කියවිච්ච ඒ වගේ රචනය ක්‍රමයේ ඉක්මවන්න නැතුව ලියලා තිනවා. මේ කවුද ගයිඩ් කරුවේ මේවා ලියන්නේ? මේ රචන ලියන්නේ ඈ? මේට හැමදාම එන්න කියන්නේ නෑ යාට ඉතින්. මෙතෙක් කල් කවුරක්වත් ඒ විදිහට පිළිවෙලකට කියලා දීලා තිබිලා නෑ. ඒකම කියන්නත් බෑ. ඉතින් ඉස්ලාම් දවසේ එනකොට එච්චරම අපිට හම්බෙන්නේ නෑනේ වෙලාවක්. ඉතින් හැබැයි අද මේ PHI ඇවිල්ලා හෙට ඉඳලා එවන්න එපයි කියලා කිව්ලා තියෙනවා. කවුද සුජාතද? සුජාත කතා කරන මට හැපෙන්නේ මෙන්න මේට වරේ. ඒ කට්ටි පැන එනවා මට අහුවෙන්නේ නැහැ කවදාකවත්. මෙතෙන් එන්න. හරි මේ කන්නාඩි දෙක නැතිව හරි ලස්සනට පේනවා. මෙතෙන් හරි. මොනවයි කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වැඩසටහන හැමෝටම කියලා දීලා ලියන විදිහ කියලා දීලා මේ
කමටහන් ගන්නකොට මෙහෙම ලියන්න කිව්ව විතරයි මම බලාගෙන හිටියා හැමෝම තනියම ලිව්වා. ඒක තමයි උඹලා ඉස්කෝලේ ගියාම toy ටික කරපල්ලා. නෙමෙයි පොඩි උන්ට ආයන්නේ ලියන්න මෙහෙම මොකක්වත් එපා. දන්න දේ කිව්වනම් කියනවා. ගයිඩ් කළේ නෑ ස්වාමීන් වහන්සේ. තනියමමයි ලිව්වේ. බලාගෙන හිටියා. ඒ මොකද අපි දවස් 7ක් විතර කෙරුවානේ වැඩි දවස් මම හිතන්නේ 7ක් විතර අපි කරලා තියෙනවා. දැන් අර අන්තිමට කියවුනේ අපේ සතිපාසලේ ඉන්න මමත් එක්ක ඉන්න අනිත් අපේ ටීචර්ගේ සක්මන කාලයක් තිස්සේ අවුරුදු 4ක් විතර භාවනා කරන කෙනෙක්නේ. සති වඩන කෙනෙක් නිසා ඒකේ අරුමයක් නැහැ. ඉතින් අනිත් හැමෝම අද කරලා අද ලියපු අත්දැකීම් තමයි ස්වාමීන් වහන්සේ. මේ ටික දැක්කනම් අපිට රට හදන්න කල්යන්නේ නැහනේ. ඔච්චර ඔය දසවුරු සැලසුම් ඕනේ නැහනේ. මේක හරියට කියලා දුන්නා නම් ඒකත් තිත්ත පොණ කඩදාසියට තින්ද ඇවුවා වගේ අහනවා නම් එච්චර අමාරු නෑ. හැබැයි භාවනා කට්ටිය කරපු කෙනෙක්ගේ නම් ගණ්ඩම දෙයක් නෑ. කලක් භාවනා කරපු කට්ටිය කුණු හර්පමයි ලියන්නේ. බයිලා කතා කරනවා. අනම්මනම් කතා කරනවා. ඉතින් ඊයේ පෙරේද මම දෙන්නේ උතුනේකට බැන්න පව් කියලාත් හිතනවා. පව් සිද්ධ වෙනවා. ඇත්තටම පව් සිද්ධ වෙනවා මට. මේ අනවශ්‍ය දේ. භාවනා කරනකොට වැටෙන ওই ටික ලියනවා නම් දඹ රත්තරන්නේ. ඉතින් ඒගොල්ලන්ට අර දිගට මේ පුහුණුව දී ගන්න ක්‍රමයක් තමයි සුජාතා ඉන්නේ ඔය ගොඩේ. ඒ නිසා සුජාතා මේ ධම්මිකාලා වගේ තියාගන්න. ඊටු ටික මට ඇත්තටම කියවන්න වෙලාවක් ඉන්නේ නැහැ. මම මෙතනින් නතර කරනවා. ඒ දිනේ කාට හරි වෙලා ගන්න පුළුවන් නම් ඊටු දේවල් වල ගුණාගුණ ප්‍රකාශ කරන්න දීප කට්ටියට ධෛර්යයක් එයි කියලා මම හිතනවා. මේ කොහොමද මෙච්චර ඉක්මනට මෙච්චර ලස්සන එක දවසේ භාවනා කරන අය ටික කාලයක් කරලා සවුත් වෙන්නේ කියන එක අදාහ ගන්න බෑ 100%ක්ම මගේ දෝෂේ. මේ අමංක මේ පටන් ගන්න මිනිස්සු මෙච්චර හොඳයි. මේ භාවනා කරන අය කියවන්නෙම වල්පල්. අවසරයි පස්වාන් 10කට බුදුවන දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ දැකීමත් මගේ හිත මන පිනවන ඔබ වහන්සේ බැඳලා හිටියනම් මේකටත් හොඳයි ස්වාමීන් වහන්සේ. අයියෝ ඊමයි හිතන්නේ මේගොල්ලෝගේ කට්ටියක් ඇහුවා බ්‍රිස්බේන් එක. නෑ රොක්හැම්ප්ටන් එක. මොකද කියන්නේ? දඹ රත්තරන්නේ එක එක්කත් නෑ අවුරුදු 13ට වැඩි. ලියන කට්ටියයි කියන කට්ටියයි ඒක ඉතින් අර ඉංග්‍රීසියෙන් කියන නිසා මම හිතන්නේ ඔක්කොටම ගන්න බෑ අහක දාන්න දෙයක් නැහැ. ඒ කාන්තේම ලංකාව ඉදිරිය හරිම හොඳයි. මේ කට්ටියත් මම අහක දාන්නේ නැහැ. මම කියන්නේ මේක දිගට කරන්න මේ හම්බෙච්ච එක කරුණා කරලා ඔය නිකන් වල්පල් මුකුත් නෙපා වල්ලාසියෝ ගහන්න එපා වල් ටුවර් යන්න එපා අරමුණ මොකද්ද කියලා කියන්නේ. එතකොට වැඩේ යන්නේ. ඒ නිසා සුජාතයි ධම්මිකයි කියලා දෙනවා. අද ධම්මික ආවේ නැද්ද? ඔව් මේ සුජාතව තමයි අල්ලන්න වෙන්නේ. ඕකේ අහුවෙන්න ඉන්නේ මට. ඇවිල්ලා හොම්බ පෙන්නලා යනවා. මට කන්නාඩි ටික දාගෙන ආපු නිතික හොඳට හිටියාද. ඒ නිසා සුජාතා ඊට ටික පොඩ්ඩක් කියලා දෙන්න මේගොල්ලන්ට. වැදගත්ම දේ තමයි ඔය ලියවෙන එක. ඉතින් අපිට ඊට වැඩි වෙලා නැහැ. මෙතනilla අපි නැත 2:00 වෙනකන් අපි සක්මනක් කරනවා. 2:00 ඉඳලා 3 වෙනකන් අපි පරියන්කයක් කරන ඔක්කොමලා. ඊට පස්සේ 3 ඉඳලා 3:00 වෙනකන් නැත්නම් 3:10 විතර වෙනකන් පරියන්කයක් කරතයි. විනාඩි 20ක් ආයෙ සක්මන් කරලා අපි එකතු වෙනවා 3:00ට ධර්ම සාකච්ඡාව. ධර්ම දේශනාවට දෙන්නෙක් එකතු වෙලා කතා කරන්න එපා. මොකද මේ PHIලා කතා කියලා තියෙන්නේ ඇලි ගලි වාසය කරන්න එපා. ඉතින් මේ අයිතමට කතා කරලා කිව්වා මොයිච් කතා කරලා බලන්නම් කියලා. මම කිව්වා ඉතින් වෙනවනම් මට කමක් නැහැ. නොවෙනවනම් මට කමක් නැහැ. මේ සෙනඟ අනේන කටිය ඉදෙන්න එපයි කියලා තියෙනවා. නඩු දාන්න වෙනවා කියලා. ඉතින් මේ කියලා තමයි තිබිලා තියෙන්නේ. PHIT කියලා තියෙනවා. ඇවිල්ලා තියෙන වෙන කෙනෙක් කවුරු හරි ටිප් එකක් දීලා තියෙනවා. මේක හැමදාම 200ක් විතර රැස්වීමක් පවත්වනවා කියලා. අපිට කාට ආදරය කරන කෙනෙක් කරපු වැඩක්. ඉතින් ඒක පුළුවන් නම් අයිත බලයි. එහෙම වුණොත් ඕගොල්ලන්ට කියාවි ඕගොල්ලෝ ඊගාව ටීම් එකේ නෝද නැද්ද කියලා. කොහොමද අපි නේවාසික භාවනා වැඩ පිළිවෙලට මොනවක්වත් කියලා නැහැ. දිගට ඉන්නවා නම් අල්ලන්න පුළුවන්ලු කොරෝනා තියෙනවද නැද්ද කියලා. යන්නේන කට්ටියකින්ලු බැරි. ඉතින් එහෙම අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මම කියනවා මෙහෙම ලියනවා නම් මම ගත්ත ප්‍රයත්නේ සාර්ථකයි. ඒ නිසා අපි 2:00 වෙනකන් සක්මනක් කරනවා. එකිනෙකාට කතා කරන්න යන්න එපා. ඇලි ගලි වාතයක් එපා. අනේ තවත් කොරෝනාවක් වරේ. ඉතින් නැත්තම් ඔය කච ගා ඉන්නවා මේක ඇතුළට ඇවිල්ලා. එක්කන ලඟ වෙන්න එපා කතා කරන්න එපා. අපි 2:00ට ගිඩි ගහන්නේ කවුද? ඒක ලියවල 3:10 විතරක් අපි සක්මන් කරනවා. ඊට පස්සේ 3:10 ඉඳලා 3:30 දක්වා සක්මනක් කරලා අපි 3:00ට රැස් වෙනවා ධර්ම දේශනාවක් සඳහා. අදහස් විමස ගන්න වෙලාවක් නැහැ. ප්‍රශ්න කොටක් තිබුණ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.